අපි මුලින් කිව්වා වගේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේදී වැත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී සිය කාව්‍ය නිර්මාණය අලංකාරවත් රසවත් කාව්‍ය නිර්මාණයක් බවට පත් කර ගැනීම සඳහා උන්වහන්සේ විවිධ කාව්‍ය උපක්‍රම භාවිත කරලා තියෙනවා. මෙසේ යොදා ගන්නා ලද කාව්‍ය උපක්‍රම අතර විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්ට විවිධ වර්ණවන්ට ගැළපෙන ආකාරය රස උද්දීපනය කිරීම සඳහා වැත්තෑවේ හාමුදුරුවෝ සිය කාව්‍ය විරිත් යොදා ගැනීමටත් සමත්කම් දක්වලා තියෙනවා. ඒක උන්වහන්සේගේ ගුත්තිල කාව්‍ය පුරාම දකින්න ලැබෙන දෙයක්. උන්වහන්සේගේ තිබුණු සුවිශේෂී හැකියාවක්. ඒක සාමාන්‍යයෙන් විදග්ධ කවියෙකුට පමණයි මේක ඇත්තටම කළ හැකි වන්නේ. මේක එහෙම ලේසියකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට වැත්තෑවේ හාමුදුරන්ගේ ඒක අපිට දකින්න වෙනවා. වැත්තෑවේ හාමුදුරුවෝ විශේෂයෙන්ම අපිට නියමිත පද්‍ය පන්තියේදී පද්‍ය කොටසදී නියමිත පාඩමේදී 1 සිට 13 දක්වා වූ කාව්‍යවලදී එහෙම නැත්නම් ඒක ගුත්තිල කාව්‍ය ගත්තොත් 277 ඉඳලා 289 දක්වා වූ පද්‍ය නිර්මාණයේදී යොදාගෙන තියෙන තාම කෙටි කාව්‍ය ආකෘතියක්. මේකදී විශේෂයෙන්ම මේ පාදවල මාත්‍රා ගන්න අසමානයි. සමාන නැහැ. මොකද්ද මාත්‍රා කියලා කියන්නේ? මේක විශේෂයෙන්ම කාව්‍ය විචාරයේදී මේක දකින්න මාත්‍රා. මාත්‍රා කියලා කියන්නේ අපි කියවා අකුරු කියලා. එතකොට අපිට දකින්න ලැබෙනවා මේ කාව්‍යවලදී මාත්‍රා ගන්න විශේෂයෙන්ම පාදවල මාත්‍රා ගන්න අසමාන කාව්‍ය. මාත්‍රා ගන්න අසමාන. මේකට කියනවා ගී විරිත කියලා. හරිද? කෙටි ගී විරිතක් තමයි යොදාගෙන මාත්‍රා අසමාන ගී විරිතක් කෙටි ගී විරිතක් යොදාගෙන තියෙනවා. මේකේ බලන්න එකේ ඉඳලා 13 වෙනි කවිය දක්වා වූ කවිවල හැම කවියකදීම අපිට දකින්න ලැබෙන්නේ මේ හැම පාදයකම නැත්නම් හැම පේලියකම අකුරු එක හා සමාන නැහැ. මේකෙදී පළමු පාදයේ මාත්‍රා 9ක්, දෙවන පාදයේ මාත්‍රා 11ක්, තුන්වෙනි පාදයේ යලිත් මාත්‍රා 9ක්, සිව්වෙනි පාදයේ මාත්‍රා 14ක් ලෙස ආකාරයෙන් වූ අසමානතාවය. මොකද පළමු පාදයේ මාත්‍රා 9යි, දෙවන පාදයේ පළමු පාදයේ මාත්‍රා 9යි, දෙවන පාදය මාත්‍රා 11යි, දෙවන පාදය මාත්‍රා 9යි, සිව්වන පාදය මාත්‍රා බලන්න එකේ ඉඳලා 13 දක්වා වූ සියලුම කවිවල මෙන්න මේ විදිහට තමයි පාදවල ඒවතම් පේලිවල අකුරු සකසලා. එතකොට අපිට මේකෙදි මේ පාදවල මාත්‍රා ගණන් අසමාන වූ පද්‍ය යොදාගෙන තියෙනවා. එකේ ඉඳලා 13 දක්වා මේකෙදි අපි කියන්නේ මේකට කෙටි ගී විරිතක් තමයි යොදාගෙන තියෙන්නේ. අපි අරගෙන බලන්න ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගුසින්නුන් සඳ. බලන්න මේ කවිය අරගෙන පළවෙනි පේලියේ අකුරු කීයද? දෙවෙනි පේලියේ අකුරු කීයද? තුන්වෙනි පේලියේ අකුරු කීයද? හතරවෙනි පේලියේ අකුරු කීයද? එවතම් පාදයක මේ කියපු එකයි. ඊළඟට අපිට දකින්න ලැබෙනවා
වැත්තෑබ හාමුදුරුවෝ මේ අපිට නියමිත කොටසේදී 14 ඉඳලා 32 වෙනි පද්‍ය දක්වා ගුත්තිලකාවේ 290 ඉඳලා 308 දක්වා වූ පද්‍ය රචනා කිරීමේදී උන්වහන්සේ යොදාගෙන තියෙන්නේ කනේ යොදාගෙන තියෙන්නේ එලිසදස් ලකුණේ තියෙන පෙද විරිත තමයි යොදාගෙන. මොකද පෙද විරිත? පෙද විරිත කියන්නේ මේක ඇත්තටම මාත්‍රා 16කින් යුක්ත මේ පෙද විරිත යොදා ගනිමින් තමයි 14 ඉඳලා 32 වෙනි කවිය දක්වා කවි ටික රචනා කරලා තියෙන්නේ. ඒක බලන්න දැන් අර මුල් කවි ටික ගත්තන් පස්සේ දැන් අදුරුතුමා ගුත්තිල අදුරුතුමායි මූතිලායි වීණා වාදනයට කැඳවනවා ඒ ආකාරයේ ටිකක් ඊළඟට තියෙන්නේ දැන් ගුත්තිල අදුරුතුමා මූතිලායි වීණා වාදනය කරනවා මූසලගේ වීණාවේ හඬ බොල් වෙමින් අඩු වෙමින් යනවා ගුත්තිල අදුරුතුමාගේ වීණාවේ හඬ තීව්‍ර වෙමින් යනවා ඒ තීව්‍ර වෙමින් යනකොට ස්වාභාවික පරිසරයේ වගේම විශාල වෙනස්කම් ටිකක් ඇති වෙනවා. ඒ වෙනස්කම් ටිකත් එක්ක පොඩි කැදී ශෘංගාරාත්මක භාවයක් උද්දීපනය වෙමින් එනවා. ඒ ටික සඳහා යොදාගෙන තියෙන්නේ මාත්‍රා 16කින් යුක්ත පෙද විරිත තමයි යොදාගෙන තියෙන්නේ. බලන්න මේකේ 14 ඉඳලා 32 වෙනි කවිය දක්වා වූ කවිවල යොදාගෙන තියෙන පාදයක ඉඳලා තියෙන අකුරු ගන්නත් එක්ක මොකක්ද ඒකදී යොදාගෙන තියෙන්නේ පෙද විරිත. මොකක්ද පෙද විරිත? පෙද විරිත. පෙද විරිත තමයි යොදාගෙන තියෙන්නේ. මාත්‍රා 16 එක පෙදයක තියෙන්නේ මාත්‍රා 16යි. එන්නතන් අකුරු 16යි. දැන් මේකින් මේ පරිසරයේ ඇතිවෙන වෙනස්කම් ගැන කියමින් තමයි මේ පද්‍ය ගණනාව තියෙන්නේ. අපි බලමු නිකන් එකේ මොකද්ද වෙන්නේ කියලා. අපි ගත්තොත් මේම පියසන්නව බිඟු තෙල් රැඳී කොපුලි අවසන්නව වෙන ලදටම කුලි මද සංසුන් පියෝවින් සිටි නොසැලි ගජ සින්සිතියම් ගජ සිරි කියලි ගජ සින්සිතියම් ගජ සිරි කියලි නිති නිරිඳුගේ රැකවලෙහි නියුතු රුති ලෙස රුපුනොත් බිඳ ජයගත්තු පැතිරෙන වෙන නාද බැඳුණු සිතැත්තු අති නවිගිලියෙන් භවනුම දත්තු අති නවිගිලියෙන් භවනුම දත්තු. දැන් මේ මම කිව්වේ 15 වෙනි කවිය සහ 17 වෙනි කවිය. බලන්න අපි तीस देवनी कवि गण दिमुतु යසස්වන් කුසුම සරාගී නොමුතු සුවඳ මල් පැලෙඳ සරාගී දකුතු රංගන සුරංගන රංගලාගී උමතු නොවේද කෙලෙ සකසිත තාගී. දැන් ඇත්තටම මම අර මුලින් කිව්වා එකේ ඉඳලා 13 දක්වා කවි සහ දැන් මේ කියනවා 14 ඉඳලා 32 දක්වා වූ කවි. බලන්න මේ කිව්වේ මොකද එකේ ඉඳලා 13 දක්වා කවි වල මම කිව්වා මාත්‍රා ආදවල මාත්‍රා අසමාන කෙටි ගීතයක් යොදාගෙන තියෙනවා පළමු පද්‍ය 13 රචනා කිරීමේදී.
එතකොට දෙවනි පද්‍ය 14 ඉඳලා 32 දක්වා ওই පද්‍ය රචනා කිරීමේදී පෙද විරිත මාත්‍රා 16කින් යුක්ත පෙද විරිත යොදාගෙන තියෙනවා කියලා. ඇයි එහෙම විරිත් වෙනස් කළේ? උන්වහන්සේ විරිත් වෙනස් කළේ ඒ අවස්ථාවන් වලට අවශ්‍ය ලෙස ඒ අවස්ථාවන් උද්දීපනය වෙන ලෙස තමයි මේ විරිත් භාවිතා කළේ. ඒක තමයි ඒක කියන්නේ බලන්න අපි දැන් අපි කිව්වේ 14 ඉඳලා නේ වෙනස් වෙනවා කිව්වේ 13 වෙනි කවියට ගන්නකො. දෙවැනි තුන්වෙනි තත සතරවෙනි පස්වෙනි තත සවැනි සත්වෙනි තත මිසේ සිඳි සඳ මේ අප බෝසත්. දැන් මේ ගත්තේ මම 13 වෙනි කවිය කියලා 13 දක්වානේ ගී විරිතෙන් තියනවා කිව්වේ. 14 ඉඳලා 32 දක්වා තමයි පෙද විරිතෙන් තියනවා කියලා කිව්වේ. ඊට පස්සේ 33 34 වෙනි කවි දෙක මොකද්ද මේකේ තියෙන්නේ? ඇත්තටම විශේෂයෙන්ම 32 34 කවි දෙක යදාගෙන තියෙන්නේ නුපුන් සඳ විරිත. බලන්න මේක ටිකක් නර්තනමය විලාසය. දැන් අර සෝමාදාමේ ස්වාභාවික පරිසර වෙනස්කම් ඉවර වෙමින් ඇවිල්ලා දැන් වීණා වාදනයේ උපරිමයට ගිහිල්ලා තිනවා. දැන් ඔන්න කියන්නේ දිව්‍යාංගනාවක් ඇවිල්ලා දැන් නර්තනයේ දෙන්න පටන් ගන්න තිනවා. මේ දිව්‍යාංගනාවන්ගේ නර්තන විලාසය මොන ආකාරද කියන්න තමයි දැන් පටන් අරගෙන තියෙන්නේ. බලන්නකෝ. රසී අලිනාලිසියක් ලෙලති දේවිදුලිය පපා රන් රසේ එක්මනලිසී නාදනු පාතබ තබා කම්පසේ දින සරලිසී දිස බලානිතාගින් සබා මම් කෙසේ පව සම්මිසේ වර සුරලඳුන් දුන් රංග සුබා සුරලඳුන් දුන් රංග සුබා උන්මදාරා මල්දමින් මුදු දිගු සුනිල් වර ලෙසකුතා මන්මදා කිතුලිය ලෙසින් නුර තුරසරා දිලි මුතුලතා මන්නදාවන මිනිමිඋල් නද විනනදින්නෙක් කොට ඉතා උන්නෙදා දුන් රඟ දුටොත් තව සක්සැපක් කවරෙක් පතා. මේකදී ඇත්තටම නුපුන් සඳ විරිත තමයි මේකදී යොදාගෙන තින්නේ. ඇත්තටම නර්තන විලාසයක් පෙන්눔 කරන්න මීට වඩා හොඳ තවත් මොකක්ද මීට වඩා හොඳ තවත් මොන විරිතක්ද තියෙන්නේ? වැත්තෑවේ හාමුදුරුවෝ සිය කාව්‍ය රසවත් කෘතියක් බවට එහෙම නැත්නම් අලංකාරවත් කෘතියක් බවට පත් කර ගැනීමේදී ඒ අවස්ථාවන්ට ගැළපෙන ආකාරයෙන් සිය කාව්‍ය විරිත් වෙනස් කිරීමට ඊටාම අගන ආකාරයෙන් සමත්කම් දක්වමින් අගන ආකාරයෙන් ඒක ඉෂ්ට කරලා තියෙනවා කියන එක අපිට පැහැදිලිව දකින්න